නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියා දුන්න පරම පූජනීය ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ සසර සවුරින් ඊතරට සඳහම් දේශනාවට අනුග්‍රහය දක්වන්නේ ඕමානේ පදිංචි පින්වත් ලක්ෂ්මී කුමාරී මහත්මිය විසින්. ඉතින් එතුමිය බලාපොරොත්තු වෙනවා තමන් නමින් මේ පරලෝකීය පොඩි මණිකේ අත්තම්මට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ පින්වතුන් අද දවසේ බොහෝ දෙනාට මේ ධර්මය අහන්න සලස්වලා ඒ වගේම තමනුත් ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට විශාල පිනක් රැස් කර ගන්නවා. ඉතින් පින්වත්නි, අපි මේ ගමන් කරන සංසාර ගමන ඊටාම බිහිසුණු එකක්. අති බිහිසුණු ගමනක්. ඒතකොට සාමාන්‍ය සසර ගමන කිව්වහම අපිට හිතෙන්නේ ආරි ඒක සසර ගමන අපි වෙනම කියලා. එහෙම නෙවෙයි. ඒ සසර ගමනේ වැටිච්ච අය තමයි අපි. සසර ගමනේ යන අය. එතකොට පින්වත්නි, මේ බිහිසුණු සංසාරේ යනකොට මේ මනුස්ස ජීවිතය කියන්නේ එයාට ලැබිච්ච පුංචි chance එකක්. ඒ බුදුරන් වහන්සේ ඒක දේශනා කළේ හරියට ඔන්න නිරුද්ධ කාන්තාරයක, ඒ කියන්නේ වතුර නැති මහා කාන්තාරයක කෙනෙක් වැටිලා ඉන්නවා. මෙයා දැන් මහා පිපාසෙන්, ඊට පස්සේ මහා ගිනි අවුවේ, ඊට පස්සේ කිසි හේවණක් නැතුව මේ ගිනිහන් වෙච්ච වැලි පාග මෙයා මේ කෙම්බිමකට යනවා. හේවණකට. එහෙම යද්දි මෙයාට පුංචි හේවණක් කාන්තාරේ හම්බෙනවා. මෙයා මේ පුංචි හේවණේ ගිමන් හරිනවා. හැබැයි ඒක එයාට සම්පූර්ණ ආරක්ෂාවක් නෙවෙයි. බුදුරන් වහන්සේ වදාලා අන්න ඒ වගේ කිව්වා මනුස්ස ජීවිතේ. සංසාරේ වැටිච්ච කෙනාට චූටි පිළිසරණක් මනුස්ස ජීවිතේ. ඒතකොට පින්වත්නි, කොහොම හරි සංසාරේ පිනකට මේ ජීවිතේ අපි මනුස්ස ලෝකේ ආවා. දැන් මනුස්ස ලෝකේ එක කරදර මැද්දේ, ඊට පස්සේ නොඑක් ව්‍යසන මැද්දේ, ඊට පස්සේ මේ වසංගත මැද්දේ අපි ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙද්දී අපේ මේ ආවුස වේගෙන් ගෙවිලා යනවා. ඊටාම වේගෙන්. ශාස්ත්‍රුන් වහන්සේ අපට දේශනා කළේ ඒක හරියට මේ හිරු සඳුගේ අධිග්‍රහිත දෙවරුන් යම් වේගකින් යනවද, ඊටත් වඩා වේගෙන් අපේ ආවුස ගෙවෙනවා කියලා. දැන් හිතලා බලන්න, දැන් අවුරුදු 40 45 කෙනෙක් මේ ධර්මය අහනවා නම් දැන් අවුරුදු 40ක් 45ක් ගෙවුණා අසුරු සැනක් වගේ. ආපස්සට හිතලා බැලුවොත් මේ සටස් ගහලා ගිහිල්ලා කාලේ. ඊට පස්සේ පින්වත්නි, ආවුස අපේ වේගෙන් ගෙවි ආවුස ඉවර වෙලා යනවා. ඉවර වුණාම මනුස්ස ලෝකෙන් චුත වෙන්න වෙනවා. කාටත් මනුස්ස ලෝකෙන් චුත වෙලා එයා කර්මානුරූපව රැස් කරගත්ත දේට අනුව ඒ තැන උපදින්න වෙනවා. හැබැයි පින්වත්නි, බුදුරන් වහන්සේ දේශනා කළා මේ සත්වයා මහා අන්ධකාරකින් මැහිලා ඉන්නවා.
තද අඳුරක් මේ සත්‍යය වහගෙන තියෙනවා. බුදුරන් වහන්සේ අඳුර කියලා දේශනා කළේ අවිද්‍යාවට. එතකොට මේ අවිද්‍යාවෙන් වැසී සිටින නිසා මේ සත්‍යය මෙයාට පේන්නේ මේක. මොකද්ද පේන්නේ නැත්තේ? අති භීසුණු සසරක නොවේ මා වැටිලා ඉන්නේ. ඊට පස්සේ මේ පුංචි මේ අස්වැසිල්ලක් නෙවෙයි මේ මනුස්ස ජීවිතය කියන්නේ. ඊට පස්සේ මේ මනුස්ස ජීවිතය ආවුස වේගෙන් ගෙවිලා යනවානේ. මේ මිනිස් ආවුස ඉවරුනාට පස්සේ මම රැස් කරගත්ත කර්මයට අනුව මට වෙන ලෝකයකට යන්න වෙනවානේ කියලා එයාට පේන්නේ. ඒ පේන්නේ නැතිකොට මොකද වෙන්නේ? ඔව් පේන්නේ නැතිකොට පින්වත්නි එයා ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙන්නේ මොනවටද? ප්‍රමාද වෙනවා කුසලෙට. අකුසලයේ දුරු කරන්න ප්‍රමාද වෙනවා. එහෙම එයා ප්‍රමාදෙන් වාසය කරද්දී එයාට පිළිසරණක් ඇති ලෝකයක් විවෘත වෙයි කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ ආරක්ෂා කරගන්න ඕන. එහෙම ආරක්ෂා කරගෙන අපි දැන් කවුරුත් කර්මානුරූප පරලෝ යනවනේ. එහෙන් පරලෝ යනකොට ආයමත් පිළිසරණක් තියෙන තැනකට අපි ආගන්න ඕන. එතකොට මනුස්ස ලෝකෙ දිහා පින්වත්නි අපි බලද්දි පේනවා මනුස්ස ලෝකේ වේගින් පිරිහෙනවා. දැන් තම තමන්ම කල්පනා කරලා බැලුවොත් තම තමන්ට මේක තේරුම් ගන්න පුළුවන්. දැන් මීට අවුරුදු 10කට කලින් තිබ්බ ලෝකෙ නෙමෙයි දැන්. මේ මිනිස්යන්ගේ ගුණධර්ම වේගෙන් පිරිහෙනවා. තම තමන්ට මේක දකින්න පුළුවන්. ඔන්න සීලයක් රකින්න ඉතාම අමාරුයි. පංච සීල රැක ගන්නට. ඊට පස්සේ ගුණධර්මයක් දියුණු කරන්න ඉතාම අමාරුයි. එතකොට පින්වත්නි මැරිලා ගිහිල්ලා කවුරු හරි කෙනෙක් ආයේ මනුස්ස ලෝකෙට ආවොත් එයාට මේ මනුස්ස ලෝකේ ආයේ ගුණධර්මයක් දියුණු කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා පින්වත්නි නුවණ තියෙන කෙනෙක් නම් ඊට පස්සේ බුදුරන් වහන්සේගේ ධර්මය අහපු නුවණ තියෙන කෙනෙක් නම් එයාට ලොකු අපේක්ෂාවක් තියෙන්න ඕන. මම මරණින් මත්තේ සත්පුරුෂයන්ගේ ලෝකෙක උපදිනවා. සත්පුරුෂයන් ජීවත් වෙන ලෝකෙක උපදිනවා කියලා එයාට ලොකු ආසාවක් තියෙන්න ඕන. ඒතකොට පින්වත්නි බුදුරන් වහන්සේ දේශනා කළා මේ සුගති ලෝකය කියන්නේ දිව්‍ය ලෝකය කියලා යමක් ඇද්ද? ඒක කිව්වා සම්පූර්ණ සත්පුරුෂ භූමිය. එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු නුවණ තියෙන කෙනෙක් නම් මේ කාලේ යාට ලොකු අපේක්ෂාවක් තියෙන්න ඕන. මම මරුණාට පස්සේ සත්පුරුෂයෝ ඉන්න සුගති ලෝකෙක උපදිනවා කියලා. දිව්‍යයන් අතර උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දිව්‍ය ලෝකය කියන්නේ සම්පූර්ණ සත්පුරුෂ භූමිය. එතකොට පින්වත්නි සංසාරයේ කෙනෙක් සංසාරේ රැස් කරපු පින් ඇති කෙනෙක් නම් එයා සත්පුරුෂයා කියන වචනේ ඇහෙනකොට පවා එයාගේ හිතට හරි සැපයි. මොකද පින්වත්නි සත්පුරුෂයා නිසා තමයි මේ ලෝකේ යම් සත්වයක යම් සැපයක් ලබනවා නම් ලබන්නේ. දැන් මේ ලෝකයේ දැන් අපි ජීවත් වෙලා ඉඳි අපිට පේනවා ඔන්න තිරිසන් සත්තු. රිලව් වඳුර ගමුකෝ. ඒ සත්තු ඒ තිරිසන් ලෝකේ උපදිලා විශාල දුකක් විඳිනවා. ඊට පස්සේ මනුස්ස ලෝකෙත් ඉපදිලා මහා අන්ත දුක් විඳින මිනිස්සු අපට පේනවා. ඒතකොට පින්වත්නි එයාගේ දුක එයා සංසාරේ රැස් කරපු දේ. තමන් රැස් කරගත්ත දේ තමයි ඒ විඳින්නේ, භුක්ති විඳින්නේ. එතකොට මේ ජීවිතේ අපි ඔන්න හොඳට කාලා බීලා ඉන්නවා නම් ඊට පස්සේ අපි හොඳ වාහනයක එහෙම යනවා නම් හොඳ ලස්සනට ඇඳුම් පළඳුම් අඳිනවා නම් ඒකත් අපි සංසාරේ රැස් කරපු දේ නේද? ඔව් සංසාරේ අපි රැස් කරගත්ත දෙයක් තමයි මේ භුක්ති විඳින්නේ. එහෙනම් ඒ අපට සැප ලැබෙන කර්ම සංසාරේ අපිට රැස්ුනේ සත්පුරුෂෙක් නිසාමයි. මොකද පින්වත්නි සංසාරේ අපි හැමෝම යන්නේ රාග දේශ මොහ ඇතුව. රාග දේශ මොහ බලපවත්වන සිතකින් සංසාරේ අපි යද්දී මේ සිත කය වචනින් අකුසල් සිද්ධ වෙන්නමයි අවකාශ වැඩි.
එතකොට එහෙම සංසාරයේදී සත්පුරුෂයෙක්ගේ උදව්වක් නිසා තමයි අපි සීලයක් රැක්කනම් රැක්කේ. සත්පුරුෂයෙක්ගේ උදව්වක් නිසා තමයි අපි මේ දානයක් පුරුදු කළා නම් ඒක පුරුදු කළේ. ඉන්ද්‍රිය සංවරයක් පුරුදු කරනවා නම් පුරුදු කරන්නේ සත්පුරුෂයෙක්ගේ උපකාරයෙන්මයි. ඉතින් ඒ නිසා පින්වත්නි අතීතයේ මේ කාශ්‍යප බුදුරන් වහන්සේගේ ශාසනය හරි ඊට කලින් බුද්ධ ශාසනයක හරි අපි යම් දානයක් දුන්නද ඒවා තමයි අපට ලැබෙන්නේ. අපි මිහිරි වචනෙන් කතා කරාද ඒකට අනුව තමයි අපේ කටහඬ හැදිලා තියෙන්නේ. එහෙනම් සත්පුරුෂයෙක් තමා අපට මේ ආරක්ෂාව සලසලා දුන්නේ. ඒ නිසා පින්වත්නි මේ ජීවිතේ කෙනෙක් යම් බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා නම් ඒ බලාපොරොත්තුව අතර උතුම් බලාපොරොත්තුවක් තමයි මං සත්පුරුෂෝ ඉන්න ලෝකයකට යනවා. එතකොට ඒ වගේ උතුම් බලාපොරොත්තුවක් කෙනෙක් තමන්ගේ හදවතේ තියාගත්තොත් එයාට සත්පුරුෂෙක් වෙන්න වෙනවා. එයාට සත්පුරුෂ ගුණ ඇති කර ගන්න වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සත්පුරුෂ ආශ්‍රය කියන්නේ මහා ශ්‍රේෂ්ඨ දෙයක්. උත්තම දෙයක්. ඒකනේ දවසක් ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි මට නම් හිතෙන්නේ බුද්ධ ශාසනයෙන් අඩක්ම භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයා නිසා. බුදුරන් වහන්සේ දේශනා කළා ආනන්ද ඔහොම කියන්න එපා කිව්වා. සකලමේව හිතං ආනන්ද බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්තතා. ආනන්දේ මේ සම්පූර්ණ මුළු බුද්ධ ශාසනයම තියෙන්නේ කල්යාණ මිත්‍රයා නිසා කිව්වා. ඒ නිසා පින්වත්නි සත්පුරුෂ ශාස්ත්‍රය කියන්නේ උදාාර දෙයක්. ඒ නිසා අපි මේ අද මේ සත්පුරුෂයා ගැන තමයි පොඩ්ඩක් කතා කරන්නේ. ඒතකොට පින්වත්නි කෙනෙක් සත්පුරුෂයාගේ ලක්ෂණය තමයි එයා උපකාර කරනවා. අනිත් කෙනාට ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවි. සාමාන්‍යයෙන් මේ ලෝකේ කෙනෙක් තව කෙනෙකුට උපකාර කරන්නේ උපකාරයක් Tamanටත් උපකාරයක් බලාපොරොත්තු වෙයි. ඒ කියන්නේ එයා Tamanට හිනහාවක් හරි බලාපොරොත්තු වෙනවා. නමුත් හැබෑ සත්පුරුෂයා අන් කෙනාට උපකාර කරනවා කරුණාවෙන්ම, මෛත්‍රියෙන්ම, දයාවෙන්ම උපකාර කරනවා. එයා උපකාර කරන කෙනාට බැඳෙන්නේ ඊට පස්සේ උපකාර කරලා එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ එයා වුණ සත්පුරුෂයා බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්නට කියලා අනිත් කෙනාට උනන්දු කරනවා. ඊට පස්සේ එයා දුස්සීල නම් දුස්සීල කෙනෙක් නම් ඒ දුස්සීල ආදීනෝ දක්වලා ඔයා සිල්වත් වෙන්න කියලා අවවාද කරනවා. හැබැයි එයාගෙන් කිසි දෙයක් වතුර ටිකක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක සම සත්පුරුෂකම. ඒතොර බින්වත්නි එහෙනම් මේ ලෝකේ සත්පුරුෂයෝ ඊටම අල්පයි. නැති තරම්. මොකද ගොඩාක් දෙනෙක් අපට උදව් කරන්න ලෑස්ති වෙලා හිටියට ඒ අය උදව් කරන්නේ මොනවා හරි බලාපොරොත්තු වෙන්නයි. සත්පුරුෂයා හිම නැහැ. සත්පුරුෂයාට අනුකම්පාව තියෙනවා. ඉතින් පින්වත්නි සත්පුරුෂ ශාස්ත්‍රය ගැන ලස්සන සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ. මේ සූත්‍රයේ නම සබ්බි සූත්‍රය. දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී 80ක් පමණ දෙවිවරු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ආවා. මුළු ජේතවනයේම ආලෝකමත් කරගෙන ශ්‍රාස්තුන් වහන්සේ දකින්නට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ව හිටගත්තා. මේ දෙවිවරු 700 එකත් පස්ව හිටගත්තට පස්සේ එක දෙවි කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේට ගාථාවක් කිව්වා. ඒ දෙවියා කියනවා සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවත්. මේ දෙවියගේ අදහස කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සත්පුරුෂයොත් එක්කමයි කියනවා ඉන්න ඕන. සබ්බි කියන්නේ සත්පුරුෂයා.
ඒ දෙවියා කියනවා ස්වාමීනි සත්පුරුෂයෝ එක්කමයි කියනවා ඉන්න ඕන කෙනෙක්. දැන් අපි තමන් ගැන හිතලා බැලුවොත් ඔන්න දැන් අපි ගෙදර ඉද්දි ස්වාමි බිරිඳ දරුවෝ එක්ක ඉන්නවා. ඊට පස්සේ අපි වැඩ කරන තැනට ගියාම එතන මිනිස්සු එක්ක ඉන්නවා. ඊට පස්සේ සමාජයේ තව අය එක්ක ඉන්නවා. මේ දෙවියා කියනවා ස්වාමීනි සත්පුරුෂොත් එක්කමයි කියනවා කෙනෙක් ඉන්න ඕන. සබ්බි කුබ්බේත සන්තවං. කෙනෙක් යාළු වෙනවා නම් කෙනෙක් එක්ක හිතවත් වෙනවා නම් සත්පුරුෂෙත් එක්කමයි සත්පුරුෂයෙක් එක්කමයි කියනවා. හිතවත් වෙන්න ඕන. ඊට පස්සේ දෙවියා ලස්සන එකක් කියනවා. සතං සද්ධම්ම මඤ්ඤාය. සත්පුරුෂයන්ගේ යම් දහමක් ඇද්ද ඒ දහම කෙනෙක් දැනගත්තොත් සෙය්‍යෝ හෝති. එයා දියුණු වෙනවමයි. න පාපියෝ. එයා පිරිහෙන්නේ නැහැ කියනවා. ලස්සන ගාතාවක්. එහෙනම් ඒ ගාතාවේ තේරුම තමයි පින්වත්නි. කෙනෙක් අසත්පුරුෂයොත් එක්කනම් ඉන්නේ. අසත්පුරුෂයොත් එක්කනම් යාළු වෙන්නේ. එයා පිරිහෙනවා. ඒක වළක්වන්න බෑ. දැන් ඒකට හොඳම උදාහරණය තමයි අජාතසත්ත. අජාසත්ත කුමාරයා මෙයා සංසාරේ පින තිබිච්ච කෙනෙක්. සෝතාපන්න තාත්තා කෙනෙක්ගේ පුතෙක් වෙන්න පින තිබ්බා. බිම්බිසාර රජුව සෝතාපන්න. ඊට පස්සේ අපේ ශ්‍රාස්ත්‍රුන් වහන්සේ සියසින් දකින්න පින තිබ්බා. ශ්‍රාස්ත්‍රුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය තියෙද්දි රජ වෙන්න පින තිබ්බා. ඊට පස්සේ බුදුරන් වහන්සේ පස්සේ කාලේ දේශනා කළා සෝතාපන්න වෙන්න පින තිබිච්ච කෙනෙක් කියලා. හැබැයි දේවදත්ත කියන පාපි භික්ෂුව අජාසත් රැවට්ටුවා. දේවදත්ත කිව්වේ අසත්පුරුෂයෙක්. බුද්ධ දේශනාවේ තියෙනවා අසත්පුරුෂයාට පුළුවන් පළවෙනි ධ්‍යාන උපදව ගන්න. අසත්පුරුෂයා දෙවෙනි ධ්‍යානෙන් පුරුදු කරනවා. දෙවෙනි ධ්‍යානෙන් ඉන්නවා. හැබැයි පින්වත්නි අසත්පුරුෂ කෙනාට කවදාවත් ආර්ය ධර්මයේ ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අසත්පුරුෂයා සෝවාන් වෙන්නේ නැහැ. කවදාවත්. සකදාගාමි වෙන්නේ නැහැ. කවදාවත්. අඩුම තරමේ එයාට සද්ධානුසාරිවත් වෙන්න බෑ අසත්පුරුෂයාට. බලන්න එතකොට භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මي කොච්චර නිර්මල එකක්ද. ඒ නිර්මල ධර්මي ස්පර්ශ වෙන්නේ සත්පුරුෂයෙකුටමයි. ඒකයි පින්වත්නි සත්පුරුෂ ශාස්ත්‍රය මහා ශ්‍රේෂ්ඨ එකක්. සත්පුරුෂ ශාස්ත්‍රයෙන්මයි කෙනෙක් සත්පුරුෂ වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඒකයි මේ දෙවි කෙනා කියන්නේ ඔව් ස්වාමීනි සත්පුරුෂයෝමයි කිව්ව ආශ්‍රය කරන්න ඕන. යාළු වෙනවා නම් සත්පුරුෂොත් එක්කමයි කිව්වා හොඳ. සත්පුරුෂයන්ගේ ධර්ම දැනගත්තොත් එයා දියුණු වෙනවාමයි කිව්වා. නැත්තම් පිරිහෙනවා කිව්වා. එතකොට පින්වත්නි කෙනෙක් අසත්පුරුෂයෙක් නම් ආශ්‍රය කරන්නේ එයාගේ හිත දැන් අසත්පුරුෂයා අනිත් කෙනා ආශ්‍රය කරද්දී එයාට අවවාද කරනවානේ. දැන් දේවදත්ත අජාතසත්ත මේ 이르දි ප්‍රාතිහාරේ පෙන්නලා රවට්ට ගත්තා. රවට්ටගෙන අජාසත්ත හිතවත් කරගෙන අජාසත්ත ඇසුරු කරා. දැන් අජාසත්ත දේවදත්ත හරි ගරු බුහුමන් ඇතුව අජාසත්ත කුමාරයා දේවදත්ත ඇසුරු කරනවා. ඒ මහා ප්‍රාතිහාර්ය පෑවන්නේ. දේවදත්ත අජාසත්ත කුමාරයා ළඟට අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කියනවා. අනිත්‍ය ගැන කියා දෙනවා. පටිච්ච සමුප්පාද ගැන කියා දෙනවා. ඊට පස්සේ අල්පේච්ඡකමේ ගුණ කියනවා. හැබැයි දේවදත්තගේ ඇතුලේ වැඩ කරන්නේ වෙන එකක්. එතකොට අසත්පුරුෂයාගේ තව එකක් තමයි පින්වත්නි අසත්පුරුෂයා තමන්ගේ එක කියනවා. මට 이르දි ප්‍රාතිහාර්ය තියෙනවා. මට මෙහෙම අවබෝධයක් තියෙනවා. මට මෙහෙම ඥානයක් තියෙනවා. සත්පුරුෂයාගේ ලක්ෂණය තමයි ඒ අසත්පුරුෂයාගේ ලක්ෂණය. සත්පුරුෂයාගේ ලක්ෂණය තමයි සත්පුරුෂයා ශ්‍රාස්ත්‍රුන් වහන්සේ මෙසේ වදාලා. ශ්‍රාස්ත්‍රුන් වහන්සේ මෙසේ වදාලා කියලා ශ්‍රාස්ත්‍රුන් වහන්සේ මිස්මතු කරනවා. අසත්පුරුෂයා තමන් මිස්මතු කරනවා. ඔන්න පින්වත්නි අඳුන ගන්නට සත්පුරුෂ අසත්පුරුෂ. අසත්පුරුෂයා තමන් මිස්මතු කරනවා.
එතකොට දැන් දේවදත්ත භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කියනවා අජාසත්තට. ඇතුලේ වැඩ කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ විනාශ කරන අදහස. එතකොට ඒ ධර්මයක් අහද්දී ආර්යගේ හිත පටු වෙනවා. හිත පටු වෙනවා කියන්නේ පින්වත්නි ඊට පස්සේ අර අසත්පුරුෂයා යමක්ද කරන්නේ? යමක්ද කියන්නේ? ඒ කියන දේ කරන්න යා ලෑස්ති. ඒකනේ පස්සේ කාලේ අජාසත් එහෙම උනේ. පස්සේ කාලේ දේවදත්ත ලස්සනට කිව්වා කුමාරය මරන්න කිව්වා තාත්තා. තාත්තා මරලා රජ වෙන්න කිව්වා. අජාසත්ත අර සෝතාපන්න වෙලා හිටපු තමන්ගේ පිය රජුරුව මැරුවා. ආනන්තරීය පාප කර්මී වුණා. දැක්කනේ හිත පටු වෙච්ච හැටි. ඒතකොට පින්වත්නි කෙනෙක් අසත්පුරුෂයෝ ආශ්‍රය කරද්දී ඒ අසත්පුරුෂ ආශ්‍රයයට වැටිච්ච කෙනා ධර්මයට නෙමෙයි තැන දෙන්නේ. Tamanට අවවාද කරන කෙනා. එහෙම නැත්නම් දැන් ධර්මයේ විමසනවා නම්, දහම් කරුණු විමසනවා නම්, ධර්මයට නම් ප්‍රමුඛ තැන දීලා තියෙන්නේ. අජාසත් අතින් ඒක වෙන්නේ නැහැ. බලන්න අජාසත්ගේ හිත මේ පටු වෙච්ච හැටි. තාත්තා මැරුවා. මේකේ කියනවා සත්පුරුෂයන්ගේ ධර්ම කෙනෙක් දැනගෙන නම් එයාට දියුණුවක්මයි කිව්වා. පිරෙන්නේ නැහැ කිව්වා. අසත්පුරුෂයෙක්ගේ ධර්මයක් නම් අහන්නේ එයා දවසින් දවස් පිරෙනවා. පිරෙන්නේ මොනවෙන්ද? පිරෙන්නේ ශ්‍රද්ධාවෙන්. ඊට පස්සේ පිරෙනවා ලැජ්ජාවෙන්. ඒ කියන්නේ යා ලැජ්ජා නම් යමකට ඒ ලැජ්ජාව නැතුව යනවා. ඊට පස්සේ පිරෙනවා බයෙන්. පාපෙට බය නම් ඒ බය නැතුව යනවා යාගේ. ටික අසත්පුරුෂ ආශ්‍රය නිසා. ඊට පස්සේ ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් ඒ වගේම පිරිහිලා යනවා. ඒතකොට පින්වත්නි මේ දෙවිවරු 700ක් ඇවිල්ලා නේ භාග්‍යවතුන් වහන්සේ ළඟ මේ ගාථා කියන්නේ. එතකොට ඒ දෙවිවරු මේ ගාථා කියන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි පින්වත්නි මේ දෙවිවරු කලින් මේ ඉන්දියාවම හිටපු මේ නැවේ ගිහිල්ලා ව්‍යාපාර කරපු අය. එතකොට මේ 700ක් දෙනා දවසක් ඔන්න මේ බඩු අරගෙන වෙන රටකට යන්න නැව් නැංගා. නැවේ නැගලා දැන් මේ නැව මුහුදේ මැද්දට යද්දී නැවේ සිදුරක් හැදුනා. සිදුරක් හැදිලා දැන් නැවේ වතුර පිරෙනවා. දැන් නැව ටික ටික යට වෙනවා. දැන් කරගන්න දෙයක් නැහැ. මිනිස්සු ඔක්කොම මේ අත දුවනවා. විලාප තියනවා. නැව දැන් ටික ටික යට යනවා. එතකොට ওই නැවේ හිටියා තෙරුවන් සරණ ගියපු පංචශීලයේ ආරක්ෂා කරන උපාසක කෙනෙක්. මෙයා කල්පනා කළා දැන් වෙන පිහිටක් නැහැ. නැව ගිලෙනවා. අපටත් මුහුදේ ගිලෙන්න වෙනවා. මට දැන් වෙන පිහිටක් නැහැ මේ තිසරණේ හැර කියලා මෙයා මොකද කළේ? වාඩි වුණා. වාඩි වෙලා මෙයාගේ දැන් සරණ සීල සිහි කරගෙන මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මම ධර්ම රත්නි සරණ ගියා. ශ්‍රාවක සංඝ රත්නි සරණ ගියා. මේක සංසාරේ යන කෙනෙකුට ලේසියෙන් හම්බෙන්නේ නැහැ. දැන් මෙයා ධර්මයේ සිහි කරනවා. අර මිනිස්සු එකපාරටම දැන් කෑකොස් සංඝ ගහ එහෙම දුවදි දැක්ක මෙයා කිසි වගක් නැතුව වාඩි වෙලා ඉන්නවා. සැනසෙල්ලි. ඊට පස්සේ මේ මිනිස්සු ලං වෙලා හැවා මේ දැන් මේක ගිලෙන්ට යනවා. ඔහෙ මොකෝ මේ කිසි බයක් නැතුව ඉන්නේ කියලා. ඊට පස්සේ මෙයා කිව්වා පින්වත්නි දැන් අපි කොහොමත් මැරෙනවා. හැබැයි මට මරණයට බයෙන් නැහැ කිව්වා. මට පිළිසරණ තියෙනවා කිව්වා. මට සරණ සීල තියෙනවා කිව්වා. සරණ සීල කිව්වේ තිසරණේ. ඊට පස්සේ පංච සීල තියෙනවා කිව්වා. මේකෙන් මට ආරක්ෂාව සැලසෙනවා කිව්වා. ඒ නිසයි කිව්වා මම බය නැත්තේ. එතකොට පින්වත්නි අර මිනිස්සුත් අනේ අපටත් දෙන්න කිව්වා ඒ සරණ. දැන් 700 පිරිසනේ. එහෙනම් 100 ලෑස්ති වෙන්න කිව්වා. මම දෙන්නම් කිව්වා ඒ සරණ. ඊට පස්සේ 100 කණ්ඩායම් හදලා මෙයා මොකද කළේ?
එහෙනම් මේක තමයි උත්තම සරණ කියලා. ඒ 100 දෙනාට මේ තිසරණේ ලබා දුන්නා. තිසරණ සරණ සමාදන් කෙරෙව්වා. ඊට පස්සේ පංචශීල සමාදන් කෙරෙව්වා. එතකොට පළවෙනි පිරිස තිසරණ සහිත පංචශීල සමාදන් වෙනකොට දැන් මේ කට්ටිය නැවේ උඩම කෑල්ලේ ඉන්නේ. ගොප්පැටේ ළඟට දැන් මුහුදු වතුර ඇවිල්ලා. ඊට පස්සේ ඊළඟ කණ්ඩායම ඊළඟ 100 දෙනා ගෙන්නුවා. පින්වත්නි දැන් ගිලෙනවා. ඒ නිසා මේ සරණ ඇති කර ගන්නට කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඉගැන්නුවා. සරණ යවුවා. දෙවෙනි කට්ටි සරණ ගන්නකොට කෙන්ඩා වලට පිරීලා වතුර. ඊට පස්සේ තුන්වෙනි 100 දෙනා අරගන්න මේ තිසරණ පංචශීල සමාදන් කරනකොට ධනිස් මට්ටමට වතුර පිරීලා. ඊට පස්සේ කොහොම හරි පින්වත්නි අන්තිම පිරිසට තිසරණ පංචශීල දෙනකොට ලුණු වතුර පෙවි පෙවි ඒ කට්ටිය තිසරණ සමාදන් වුණේ. මෙයා කෑ ගහලා කිව්වා පින්වත්නි අපිට දැන් සරණ තියෙනවා. මේක තමයි ශ්‍රේෂ්ඨම සරණේ හින්දා කිසි කෙනෙක් බය වෙන්න එපා. සරණම සිහි කරගන්න කිව්වා. අර 700ක් දෙනාම සරණ සිහි කරා මොහොතේ ගිලුණා. 700 දෙනාම තුසිත දෙවියන් අතර උපන්නා. එතකොට මේ ඉපදිච්ච හැටිත් හරි ලස්සනයි. මේ ඇයට තිසරණේ සමාදන් කරපු යම් උපාසකෙක් ඇද්ද? ඒ උපාසකගේ විමානේ මැද ඒ උපාසකගේ විමානේ වට කරගෙන තමයි අනිත් 700ක විමාන පහළ වුණේ. මට මතක හැටියට ඒ උපාසකගේ විමානේ යොදුන් 100ක් විශාලයි. වටේට තියෙන අනිත් අයගේ විමාන යොදුන් 12 විශාලයි. එතකොට මේ කට්ටිය දිව්‍ය ලෝකේ උපන්න ගමන්ම මේ අයට මතක් වුණා අපි කොහොමද මෙච්චර සැපක් ලැබුවේ? අන්න පින්වත්නි සත්පුරුෂයාගේ ඊළඟ ලක්ෂණය. සත්පුරුෂයාගේ ඊළඟ ලක්ෂණය තමයි කෙලෙහි ගුණ මතක් වෙනවා. කෙලෙහි ගුණ සිහි වෙනවා. ඇයිද මේ නැවේ හිටියේ ඔන්න මිත්‍යා දෘෂ්ටිකය හැටියට. අන්තිම මොහොතේ තිසරණ පංචශීලයට ආවා. සත්පුරුෂ බවට පත් වුණා. සත්පුරුෂ වෙලා තමයි දෙවියන් අතර උපන්නේ. අසත්පුරුෂ වෙලා දෙවියන් අතර යන්න බෑ. මේ අය තිසරණ සරණ සීලේ හොන්දට පිහිටියා. මේ ගිලිගිලි ඉඳෙද්දී. අන්න බලන්න සත්පුරුෂකම දිව්‍ය ලෝකේ උපන්න ගමන් සිහි වුණා අපි කොහොමද අපි මේක ලැබුවේ මේ සැප. දැන් බලන්න අපිට සිහි වෙන්නේ නැහැ නේ. අපි ටිකක් මේ හොඳට ඉගෙනගෙන අපි හොඳ රස්සාවක් කරලා අපිට සැප ලැබෙද්දී සමහරවිට අම්මා තාත්තා මතක නැහැ. Tamanට ඔබ ගන්නපු ගුරුවරු මතක නැහැ. Tamanට හොඳ නරක කියා දීපු අය මතක නැහැ. ඒ සත්පුරුෂකම නැති නිසා සත්පුරුෂයාට එහෙම වෙන්නේ නැහැ. සත්පුරුෂයාට මතක් වෙනවා මම මෙතෙන්ට ආවේ කවුරු නිසාද කියලා. එතකොට මතක් වුණා මේ වතුරේ ගිලිලා සතර අපාය උපදින්න ඉඳෙද්දී ආචාර්යවරයෙක් පිහිට වුණා. අනේ අපේ ආචාර්යයන් වහන්සේගේ ගුණ භාග්‍යවතුන් වහන්සේට කියන්න ඕනේ කියලා මේ හසීම කතා වුණා. අන්න සත්පුරුෂකම ඒකයි බලන්න බුදුරන් වහන්සේ දේශනා කළේ ඒකයි. දිව්‍ය ලෝකේ කියන්නේ කේවල සත්පුරුෂ භූමිය, සම්පූර්ණ සත්පුරුෂ භූමිය. ඒතකොට පින්වත් මේ දිව්‍ය ලෝකයේ ආවස ගොඩාක් දීර්ඝයිනේ. ඒතකොට අද පවා ඒ දෙවිවරු අපේ බුදුරන් වහන්සේගේ ධර්ම සාකච්ඡා කරනවා. මේ ධර්ම කතාවෙන් සතුටු වෙනවා. මොකද සත්පුරුෂ භූමිය නිසා. ඒ නිසා මේ සත්පුරුෂයා කියන වචනෙට ආසනම් කෙනෙක්. සත්පුරුෂ වෙන්න ආසනම්. ඊට පස්සේ ධර්මය අහපු නුවණ තියෙන කෙනෙක් නම් ඒකයි මං කිව්වේ එයාට ලොකු අදහසක් තියෙන්න ඕන. මම මරුණාට පස්සේ සත්පුරුෂෝ ඉන්න තැනක යනවා. සත්පුරුෂෝ ඉන්න තැනක උපදින්න ඕනේ කියලා. එහෙම කතා වෙලා මේ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. බලන්න සත්පුරුෂයාගේ වටිනාකම කොච්චර දැනිලාද ජීවිතේට. භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කළේ සත්පුරුෂයා ගැන. ස්වාමීනි සත්පුරුෂයොත් එක්කමයි කියනවා ඉන්න ඕනේ.
ඇයි මේ අයට සත්පුරුෂයෙක් ඉන්න ලැබුණේ පුංචි වෙලාවක්. පැය භාගයක් කියමු. පුංචි වෙලාවක් සත්පුරුෂය ආශ්‍රය කරන්න ලැබුණේ. සතර අපායේ දොරටු ඇරිලා තියෙද්දි. සෝතාපන්න වෙලා නෙවෙයිනේ. සතර අපායේ දොරටු ඇරිලා තියෙද්දි තුසිත දිව්‍ය ලෝකෙ උපදින්න ලැබුණා. මේ පැය භාගයක් විනාඩි 15ක් ආශ්‍රය කරලා. ඒකයි දෙවියා කියන්නේ ස්වාමීනි සත්පුරුෂොත් එක්කමයි කියනවා ඉන්න ඕන. යාළු වෙනවා නම් හොඳ සත්පුරුෂයෙක්මයි කියනවා. මොකද පින්වත්නි අපි ආශ්‍රය කරන කෙනාගේ චරිතේ ආශ්‍රය කරන කෙනා කියන දේ අපි අපේ ජීවිතයට කාන්දු වෙනවා. ඒක ස්වභාවයක්. ඒකයි බුදුරණවහන්සේ නිතර සත්පුරුෂ ආශ්‍රය වර්ණනා කළේ. බුදුරණවහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා ජේතවනාරාමේ එක භික්ෂුවක්. මේ භික්ෂුවගේ යාළුවෙක් හිටියා දේවදත්තගේ කණ්ඩායමේ. එතකොට දවසක් ඒ යාළු භික්ෂුව කිව්වා මේ අර භික්ෂුව හම්බෙලා මේ දේවදත්තගේ තැනට එන්න ඕවා. අජාසත් කුමාරයා හොන්තොට දානි හදලා දෙනවා කියලා. ඊට පස්සේ දැන් අර භික්ෂුන් වහන්සේ දැන් ජේතවනාරාමේ ඉන්න භික්ෂුන් වහන්සේ කල්පනා කළා ඉතින් මේ දේවදත්තගේ අදහස මං ගන්න නෑනේ. මේ මගේ යාළුවානේ මේ මට ආරාධනා කරන්නේ. මං දාන විතරක් වළඳලා එනවා. ඒ කට්ටියගේ අදහස් මං ගන්න නෑ කියලා මෙයාත් ඔන්න දැන් යනවා. දේවදත්ත ඉන්න තැනට. ගිහිල්ලා දානි වළඳලා වඩිනවා. කාලයක් මෙහෙම කරනකොට මේ අනිත් සංඝයා දැනගත්ත සවැත් නුවර. ඊට පස්සේ බුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා කියා හිටියා ස්වාමීනි අසවල් භික්ෂුව දේවදත්ත ළඟට යනවා කියලා දානි වළඳන්න. බුදුරන් වහන්සේ එන්න කියන්න කිව්වා. ඊට පස්සේ ඔන්න ආවා. ඇහුවා භික්ෂුව හැබෑද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි හැබෑ කිව්වා. බුදුරන් වහන්සේ වදාලා භික්ෂුව කලින් ජීවිතෙත් වැරදි ආශ්‍රය නිසා ඔයාට වැරදුනා කිව්වා. මං කිව්වා ආයෙ හරි ගැස්සුවේ. ඒකල බුදුරන් වහන්සේ දේශනා කළා කලින් ජීවිතේ ඔන්න ඒක රජ කෙනෙක් හිටියා කලින් ආත්මික මේ රජ්ජුරුවන්ගේ ආජානීය අශ්වයා රජ්ජුරුවන්ගේ මංගල අශ්වයා බලා ගන්නට හොඳ ආචාර්ය කෙනෙක් හිටියා. මේ ආචාර්ය ටික කාලෙකින් කලුරිය කළා. ඊට පස්සේ වෙන අශ්වයා බලා ගන්න කෙනෙක් ගෙනාවා. ටික කාලයක් යනකොට අශ්වයා කොර ගහනවා. ඊට පස්සේ ඒ කාලේ මේ අපේ මහ බෝධිසත්වෝ ඒ රජුරන්ගේ ඇමති කෙනෙක් වෙලා හිටියා. ඊට පස්සේ රජුරුව කිව්වා ඇමතිය බලන්න මේ දැන් අපේ මංගල අශ්වයා මේ කොර ගහනවානේ. ඊට පස්සේ ඇමතිතුමා පරීක්ෂා කරලා බැලුවා අශ්වයා කිසි මේ රෝගයක් නැහැ. ඊට පස්සේ මෙයා ආශ්‍රය කරන කෙනාගේ මොකක් හරි වැරදක් තියෙන්න ඕන කියලා බැලුවා. බලනකොට අලුත් අශ්වාරෝහකයාගේ කොරයක් තියෙනවා. අශ්වයාත් කොර ගහනවා. බලන්න එතකොට අංග ලක්ෂණේ පව අශ්වයාට ගියා. ආශ්‍රේ. ඒ නිසා බුදුරන් වහන්සේ අර භික්ෂුවට මේ අවවාද කළා. ආයන් දෙපා කියලා. බුදුරන් වහන්සේ දවසක් දේශනා කළා මහණෙනි කෙනෙක් කොලයක අසුචි උතනවා. අසුචි උතලා ඒ අසුචි බැහැර කරනවා. අර උතපු කොලෙත් ගඳ ගන්නවා. ඒ වගේ කිව්වා අසත්පුරුෂ කෙනෙක් ආශ්‍රය කළොත් ආරයටත් ඒ ගතිගුණ කාන්දු වෙනවා. ඒක ස්වභාවයක්. මං අසත්පුරුෂය ආශ්‍රය කරලා මං ගුණ ටික රැකගෙන ඉන්නවා. මං එයාගේ ඒවා ගන්න නැතුව ඉන්නවා. ඒක වැරදි කතාවක්. ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කළා කෙනෙක් ඔන්න මේ කොලයක සුවඳ ඔතනවා. සුවඳ ඔතාන ගිහිල්ලා සුවඳ අයින් කරනවා. සුවඳ කුඩු. සුවඳ අයින් කරාට අර කොලෙත් සුවඳයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්පුරුෂ ආශ්‍රය අන්න ඒ වගේ කිව්වා. කවුරු හරි අසත්පුරුෂයෙක් සත්පුරුෂයෙක් ආශ්‍රය කරනවා නම් ඒ අසත්පුරුෂයාත් සත්පුරුෂ වෙනවා. ඊළඟට ඒ දෙවියා ගාථාවක් කිව්වට පස්සේ තව දෙවි කෙනෙක් ගාථාවක් කිව්වා.
ඒ දෙවියා කියනවා බුදුරන් වහන්සේට සබ්බිරේව සමාසේත ස්වාමීනි සත්පුරුෂයොත් එක්කමයි කියනවා ඉන්න ඕන. සබ්බි කුබ්බේත සන්තවං සත්පුරුෂයොත් එක්කමයි කියව කෙනෙක් යාළු වෙනවා හොඳ. සතං සද්ධම්ම මඤ්ඤාය යමෙක් සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්නවාද පඤ්ඤා ලබ්බති ඥාඤ්ඤතෝති එයාට ප්‍රඥාව ලැබෙනවා. සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්ත කෙනාට මොනවද ලැබෙන්නේ? ප්‍රඥාව. ඥාඤ්ඤතෝති ඒක වෙන දෙයකින් ලබන්න බෑ. ඒ කියන්නේ සත්පුරුෂ ආශ්‍රයෙන් තොරව, සත්පුරුෂ සමාගමෙන් තොරව, සත්පුරුෂ ධර්මයේ දැන ගැනීමෙන් තොරව ප්‍රඥාව ලබන්න බෑ යාට. එහෙනම් ප්‍රඥාවන්තෙක් වෙන්න කැමති නම් සත්පුරුෂයමයි ආශ්‍රය කරන්න ඕන. දැන් මේ ජීවිතේ කෙනෙකුට ප්‍රඥාව නැහැ කියමු. මේ ජීවිතේ යාට ප්‍රඥාව නැහැ. එයා සත්පුරුෂයම ආශ්‍රය කරන්න ඕන. එයාට මේ ජීවිතෙත් ප්‍රඥාව ලැබෙනවා යම් පමණකට. ඒකේ කර්ම විපාකයට සත්පුරුෂයන්ගේ ආශ්‍රයේ කර්ම විපාකයට අනුව එයා ඊළඟ ජීවිතේ මහා ප්‍රඥෙක් වෙනවා. ඒකයි ධර්මයේ තියෙනවා කවුරු හරි කෙනෙක් සත්පුරුෂයෝ ළඟට ගිහිල්ලා නුවණ තියන අය ළඟට ගිහිල්ලා ස්වාමීනි මොකද්ද කුසලේ මොකද්ද අකුසලේ කුමක්ද හරි කුමක්ද වැරදි කියලා අහනවනම් ඒ ඇසීම හේතු කරගෙන එයාට මහා ප්‍රඥාව ලබන්න පිනක් රැස් වෙනවා කියනවා. සංස්කාරයක් රැස් වෙනවා. මහා පිනක් ලබන්න. එතකොට බලන්න සත්පුරුෂ ආශ්‍රය කොච්චර වැදගත්ද? කොච්චර යහපතක් සලසනවාද? හැබැයි පින්වත්නි මේ ලෝකේ හැම තිස්සෙම සත්පුරුෂ ආශ්‍රය නැහැ. මේ ලෝකේ බහුලව තියෙන අසත්පුරුෂ ආශ්‍රය. ඉතින් අපේ පරම සත්පුරුෂයන් වහන්සේ වුණ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ලෝකේ තියෙන නිසා ඊට පස්සේ පරම සත්පුරුෂ වූ අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපේට ඒ සත්පුරුෂ ධර්මයේ අරගෙන ආපු නිසා තමයි අපටත් මේ සත්පුරුෂ ධර්මය යම් පමණින් හරි අහන්න ලැබෙන්නේ. මේ ලෝකේ බොහෝ දෙනාට සත්පුරුෂ ආශ්‍රය අහිමි. බොහෝ දෙනාට හොඳයි කියලා අහන්න ලැබෙන්නේ විපත ඇති කරන දේවල්. කතා කරන්න ලැබෙන්නේ විපත ඇති කරන දේවල්. අසත්පුරුෂ ආශ්‍රය කොතරම් මේ භයානකද? ඒ අයට කවදා හරි ඒක විපාක විඳින්න වෙනවා. මොකද මේක අනාත්ම ගමනක්නේ. එතකොට මේ දෙවි කෙනා බුදුරන් වහන්සේ ඉස්සරහා දේශනා කළා ස්වාමීනි සත්පුරුෂය ආශ්‍රය කරනවා නම් සත්පුරුෂයත් එක්ක යාළු වෙනවා නම් ඒ සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්ත කෙනාට ප්‍රඥාව ලැබෙනවා කිව්වා. වෙන දෙයකින් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ කිව්වා. ඒකයි පින්වත්නි අපේ මහා ප්‍රඥා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ තේර ගාථාවේ කියනවා කවුරු හරි කෙනෙක් මේ ධර්මයට ගෞරව සත්කාර කරනවා නම් ධර්මයට පූජා සත්කාර දක්වනවා නම් යම් කෙනෙක් සත්පුරුෂ නම් ඒ සත්පුරුෂයා මාගේ හිස මත වැඩ සිටීවා. අසත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් මොන යහපතක්ද කියලා අහනවා. සත්පුරුෂයා හිස මත වැඩ සිටීවා කියනවා. එතකොට පින්වත්නි මේ ලෝකේ යම් කිසි කෙනෙක් පතනවා නම් පතන්න ඕන සත්පුරුෂ ආශ්‍රයමයි. ඇසුරු කරනවා නම් කැමති වෙන්න ඕන සත්පුරුෂයෝ ඇසුරු කරන්නමයි. ඒ නිසා අපේ මොකක් හරි සංසාර පිනකට අපිට මේ ජීවිතේ සත්පුරුෂයෝ ආශ්‍රය කරන්න ලැබුණා. සත්පුරුෂයෝ දකින්න ලැබුණා. සත්පුරුෂයන්ගේ ධර්මය අහන්න ලැබුණා. ඒ නිසා ඒ ධර්මය අහලා සත්පුරුෂයෝ වෙන්න මාස කරන්න ඕන. සත්පුරුෂයෝ ආශ්‍රය කරන්න මාස කරන්න ඕන. ඊළඟට ඒ දෙවි කෙනා ගාථාව දේශනා කරාට පස්සේ තවත් දෙවි කෙනෙක් බුදුරන් වහන්සේට ගාථාවක් කියනවා සබ්බි රේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං ස්වාමීනි සත්පුරුෂොත් එක්කමයි ඉන්න ඕන. ඊට පස්සේ සත්පුරුෂොත් එක්කමයි යාළු වෙන්න ඕන. කියනවා ස්වාමීනි සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තොත් කෙනෙක් ශෝක මජ්ජේ න සෝචති ශෝක කරන ජනයා මැද එයා ශෝක නොකර ඉන්නවා කියනවා. බලන්න කොච්චර යහපතක්ද? ඒ කියන්නේ සත්පුරුෂයන්ගේ ධර්මයේ අහපු කෙනා ශෝක නොකර ඉන්නවා. සත්පුරුෂයන්ගේ ධර්මයේ තියෙනවනේ කෙනෙක් ශෝක කරන්නේ යා ඇලීම නිසා, බැඳීම නිසා. සත්පුරුෂයන්ගේ ධර්මයේ ඇලීම බැඳීම ගැන කතා නැහැ. සත්පුරුෂයන්ගේ ධර්මයේ තියෙන්නේ නිදහස් වීම ගැන,
විමුක්තිය ගැන නොඇලී සිටීම ගැන. ඒ නිසා ශෝක කරන ජනයා මැද සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්ත කෙනා ශෝක කරන්නේ. නම් ගොත් කියා හඬා වැළපෙන ජනයා මැද සුසුම් හෙළන ජනයා මැද උපේක්ෂාවෙන් ඉන්නවා සත්පුරුෂය ආශ්‍රය කරන කෙනා. අකම්පිතව ඉන්නවා සත්පුරුෂය ආශ්‍රය කරන කෙනා. ඊට පස්සේ තව දෙවි කෙනෙක් බුදුරන් වහන්සේට දේශනා කළා ස්වාමීනි සත්පුරුෂයොත් එක්කම ඉන්න ඕන. සත්පුරුෂයෝමයි ආශ්‍රය කරන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්ම කෙනෙක් දැනගත්තොත් ඥාති මජ්ජේ විරෝචති. එයා ඥාතීන් මැද බබලන කෙනෙක් වෙනවා කිව්වා. එහෙනම් කෙනෙක් අසත්පුරුෂයෙක් නම් අසත්පුරුෂ ධර්ම නම් එයාගේ හිතේ තියෙන්නේ. එයා බබලන්නේ. සාමාන්‍ය පින්වත්නි අසත්පුරුෂ කෙනා ඥාති මැද්දේ බබලෙන්න අසත්පුරුෂ දේවල්ම කරනවා. හැබැයි මේ පිරිහිච්ච ලෝකේ නම් එයා බබලෙයි. පිරිහිච්ච ලෝකේ අනිත් ඥාතීන්ට හිතේ මෙයා නම් බබලෙනවා කියලා. ඒ පිරිහිච්ච ලෝකේ නිසා. දියුණු ලෝකේ ඥාති මැද්දේ බබලන්නේ සත්පුරුෂයාමයි. ඊළඟට තව දෙවි කෙනෙක් බුදුරන් වහන්සේට දේශනා කළා ස්වාමීනි සත්පුරුෂොත් එක්කම ඉන්න ඕන. සත්පුරුෂයෝමයි ආශ්‍රය කරන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තු කෙනා සත්තා ගච්ඡanti සුග්ගතින්. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්ත කෙනා සුගතිය යනවා. අන්න සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්ත කෙනාට එහෙනම් සත්පුරුෂ භූමිය විවෘත වෙනවා. එහෙනම් පින්වත්නි මේ සත්පුරුෂයන්ගේ ධර්මයට ආස කරන්න ඕන. සත්පුරුෂයන්ගේ ධර්මෙම පුරුදු කරන්න ඕන. එයාට ඒකාන්තයෙන්ම සත්පුරුෂ භූමිය උරුම වෙනවා දෙවියන් අතර. ඊට පස්සේ තව දෙවි කෙනෙක් කියනවා අර විදිහටම කියලා සත්තා තිට්ඨන්ති සාතතන්ති කියනවා සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්ත කෙනා ස්වාමීනි බොහෝ කල් සුවසේ ජීවත් වෙනවා කියනවා. ඇයි සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්ත කෙනා මේ අකුසලයට යන්නේ නැහනේ. හිත කය වචනේ එයාගේ රැකෙනවනේ. ඒ නිසා එයා බොහෝ කල් සුවසේ ඉන්නවා. දෙවියන් අතට ගියොත් සමහරට කල්ප ගානක් සැපසේ ඉන්නවා. ඒ සත්පුරුෂය නිසා. එහෙනම් ඔබත් සිහි කරගන්න මේ ජීවිතේ සැපසේ ඉන්නවා නම් මේ ආවුස ටික ඒ සත්පුරුෂය නිසා. කලින් ජීවිතේ සත්පුරුෂයන්ගෙන් ලැබිච්ච උදව්වත් මේ ජීවිතේ සත්පුරුෂය නිසා. ඊට පස්සේ මේ විදිහට දෙවරු ගාථා කිව්වට පස්සේ ඊට පස්සේ බුදුරන් වහන්සේගෙන් අහනවා දෙවි කෙනෙක් ස්වාමීනි දැන් මේ දෙවරු ගාථා කිව්වා කෝකද හැම හොඳටම කියපු එක. බුදුරන් වහන්සේ වදාලා එහෙනම් මේ දෙවරුනේ ඔය කියපු කාරණා ඔක්කොම හොඳයි කිව්වා. මගේ එකක් දැනගන්න කිව්වා. බුදුරන් වහන්සේ දේශනා කළා සබ්බිරේව සමාසේත. දැන් පින්වත්නි කලින් ඒවා කිව්වේ දෙවරු. දැන් බුදු මුවින් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා සබ්බිරේව සමාසේත. ශාස්ත්‍රුන් වහන්සේ වදාරනවා සත්පුරුෂොත් එක්කමයි ඉන්න ඕන. සබ්බි කුබ්බේත සන්තවං. සත්පුරුෂොත් එක්කමයි කියනවා හිතවත් වෙන්න තියෙන්නේ. සතං සද්දම්ම මඤ්ඤාය. ඒ හිතවත් වෙච්ච සත්පුරුෂයන්ගෙන් ඒ සත්පුරුෂ ධර්මයේ දැනගත්තා නම් කෙනෙක් ඒ කෙනා සබ්බ දුක්ඛා පමුච්චති. හැම දුකෙන්ම නිදහස් වෙනවා කියනවා. අමා මහ නිවනටපත් වෙනවා. එහෙනම් පින්වත්නි මේ ලෝකේ ආර්ය ධර්මයේ ස්පර්ශ වෙන්නේ සත්පුරුෂයාටමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දිනාටත් සත්පුරුෂ ආශ්‍රම ලැබේවා. සත්පුරුෂයන් එක්කම හිතවත් වෙන්න ලැබේවා. මේ පින්වත් අප සියලු දෙනාටම සත්පුරුෂයන්ගේ භූමිය වන දෙවියන් අතරේ ඉපදිලා සත්පුරුෂ ආශ්‍රය ලැබලා සත්පුරුෂ ධර්මයේ දකින්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ සසර සයුරෙන් එතරට ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ නම්බර 1341 තිහැල කොළොන්නාගොඩ පදිංචිව සිට මීට වසර 11කට පෙර මිය පරලෝකීය WM පොඩිමැණිකේ අත්තම්මට පින් අනුමෝදන් කරන්ට
ඕමානි විසින පින්වත් ලක්ෂ්මී කුමාරී මිනිබිරිය විසින්. ඉතින් අද දවසේ මේ ධර්ම දානමය වශයෙන් රැස් කරගත්තු සියලුම පුණ්‍ය ධර්මයන් පළමුවෙන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටටපත් වන දෙවියෝ අප සියලු දෙනාට දියුණුවත් ආරක්ෂාවත් සලසත්වා. දෙවියෝද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ලක්ෂ්මී කුමාරී මහත්මිය නමින් මිය පරලෝකීය පොඩිමැණිකේ අත්තම්මට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මිය පරලෝකීය WM පුංචි බණ්ඩා සීයට, WM සමරකෝන් සීයට, ඒ වගේ මීට මාසයකට පෙර මිය පරලෝකීය නැගණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ස්වාමි පුරුෂයා නමින් මීට වසර 3කට පෙර මිය පරලෝකීය පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලෝකීය TM ආර්යවංශ, TM මහින්ද ජගත්, TM ප්‍රියන්ත, උදයන සොහොයුරන්ට, සමන්තා සොහොයුරිට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින්නතුන් නමින් මිය පරලෝකීය ඥාතීන්ටත්, දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් ඥාතීන් පරලෝ සැපයටපත් වෙත්වා. සංසාර දුකෙන් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වුණ සියලු පුණ්‍ය ධර්මයන් ජනවාරි මාස උපන්දිනයේ සමරන නැන්දම්මට, ඒ වගේම සොහොයුරාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්නතුන්ට, නන් අයුරුන් උදව් උපකාර කළ සියලු පින්නතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී සියලු ස්වාමින් වහන්සේලාට, ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූ පුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම උතුම් පුණ්‍යානුභාව බලයෙන්, තිසරණේ අනන්ත ගුණානුභාව බලයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන් හැම දිනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. හැම දිනාටම සියලු ආරක්ෂාව සැලසේවා. සුවසේ ගෞතම බුද්ධ ශාසනයේ සත්පුරුෂ ධර්මයේ පුරුදු කරමින්, සත්පුරුෂයන් ආශ්‍රය කරමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.